තෙරුවන් සරණයි. නිවන ගැන නම් අපි ගොඩාක් කතා කරලා තියෙනවා. නිවන් මාර්ගය ගැන. ඔබට මේ දේශනා අහන්න පුළුවන්. ඔබට නොහැටෙන තැනක් තියෙනවා නම් එතනයි කතා කරන්න ඕනේ. බුදුන් වහන්සේ හැමතැනම අපිට පෙන්නලා තියෙන්නේ රූපේ නිත්‍යතෝ අනිත්‍යතෝ. භික්ෂුන් වහන්සේලා උත්තර දෙන්නේ අනිච්චම් බන්තේ අනිත්‍යයි ස්වාමීනි. හැමතැනදීම බුදුන් වහන්සේ පෙන්නන්නේ රූපේ තමයි මුල් කරගෙන තියෙන්නේ කියලා. රූපය ඇත්ත කරගත්තොත් ඒ නිසා තමයි ඔබට දුක ඇති වෙන්නේ. රූපේ ඇත්ත කරගෙන තමයි ඔබ සැප විඳින්නේ, දුක් විඳින්නේ. යම් වේදනාවක් තියෙනවා නම් ඒකට හේතුවත් රූපෙමයි. ඔබ පින් කරන්නේ, පව් කරන්නේ රූපේ හේතු කරගෙනයි. ඔබට කර්මයක් විපාකයක් ගැන කතා කරන්නේ රූපේ මුල් කරගෙනයි. මිත්‍යා දෘෂ්ටියේ පෘථග්ජන භූමියේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ සම්මා දිට්ඨියට ගන්න මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය. දැන් මිත්‍යා දෘෂ්ටියේ පෘථග්ජන භූමිය කියන්නේ රූපය ඇත්ත කරගත්ත භූමිය. මේ ධර්මයේ ගොඩාක් සංකීර්ණ නෑ. මේ ධර්මයේ ඔබ හිතන තරම් පැටලිලි නෑ. මේ ධර්මයේ සංකීර්ණ කළා තියෙන්නේ ගොඩාක් මේ ධර්මයේ සංකීර්ණයි අපිට තේරෙන්නේ නැහැ කියන්නේ මේ දැන් ඉන්න භික්ෂුන් වහන්සේලා ඔබ ඒ தත්ත්වයට දාලා. ඇයි එහෙම කියන්නේ? මේ ධර්මයේ අවබෝධයක් නැතුව දේශනා කරන්න යෑමෙන් ඔවුන් දන්නෙත් නැහැ මොකද්ද දැන් මේ ධර්මයේ කියන්නේ? මොකද්ද බුද්ධ දර්ශනය? ඉතින් ඔවුනුත් ඉන්නේ පැටලිලා. ඒ ඔවුන් දන්නේ නැතුව ඔවුන් කොහොමද විසඳන්නේ? ඔවුන් හිතට එන එක කියනවා. ඊට පස්සේ ඒක තෝරගන්න බැරුව මිනිස්සු පැටලිලා දඟලනවා. ඊට පස්සේ මිනිස්සු හිතනවා මේක කරන්නම බැරි දෙයක් කියලා. ඒක කරන්නම බැරි දෙයක් බවට දේශකයන් වහන්සේලා පත් කරනවා. දැන් අන්තෝ ජටා බහි ජටා තමයි ඇත්තටම තියෙන්නේ. ජටා සූත්‍රයේ පෙන්වන දේම දැන් දෙගොල්ලොම ගිහි පැවිදි දෙපක්ෂයම මේක තවත් අනා ගන්නවා. කවද්ද සැනසීමක් එන්නේ? කාටද සැනසීමක් හම්බ වෙන්නේ? මේවා කරලා කාටද ඇති ඵලෙ? බලන්න අපි කාටවත් දොස් කියනවා නෙමෙයි. අපි මේ ද්වේෂයෙන් කතා කරනවා නෙමෙයි. අපි මේ සත්‍ය හෙලි කරන්න ඕනි ඔබට. හැබැයි ඔබ ඉන්න මඩ ගොහරු ඔබට පෙන්වන්න ඕනි. බුදු සමය තුලත් එවැනි තත්ත්වයක් තිබුණා. බුදුන් වහන්සේ මනාකොට පෙන්වුවා. අදත් තියෙනවා මඩ ගොහරුවක්. ඒක බුදු සමයේ තිබුණු ස්වභාවය නෙමෙයි. ඒකේ වෙනසක් තියෙනවා. ඔබට ඒක පෙන්වලා දෙන්න ඕනි. අද බලන්න මේ Facebook එකේ මේ විද්‍යුත් මාධ්‍යවල බලන්න මේ ප්‍රසිද්ධිය හඹා යන භික්ෂුන් වහන්සේලා තමන්ගේ රූපයක් හදාගෙන ඒ රූපේ දාගෙන ඊට පස්සේ තරංගයක් මගේ රූපේ තමයි පේන්න ඕනි කියලා හිතෙනවා. ඉතින් වැඩි මගේ රූපේ පේනකොට ඒ භික්ෂුව සතුටු වෙනවා. මොකද්ද මේ කරන විකාරය? මේකද බුද්ධ ධර්මය කියන්නේ. අද මේ විදිහේ තරගයක් තියෙනවා. මේ ඔස්සේ ලාභ, ප්‍රශංසා, කීර්ති මේගොල්ලෝ කෙලස් නේද මේ වපුරන්නේ. ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ. අර බණට මට ආරාධනා කරයිද? මේ බණට මට ආරාධනා කරයිද? බලාගෙන ඉන්නවා පෙරේතයෝ වගේ. එහෙම කරේ නැත්තම් හොඳ නැහැ. මුණ හොඳ නැහැ. හිත හොඳ නැහැ. මේක කෙලස් නෙමෙයි තියෙන්නේ. ඔබ හොඳට බලන්න Facebook එකේ ඔබ හොඳට බලන්න මේ තරගයක් ඔබට පේන්නේ නැද්ද කියලා බලන්න දකින්නකොට මේ රූප දානවා. මේ ආයි රූප අදලා දානවා. ආයි දානවා. ඔබගේ මොන හරි Facebook එකේ page එකක් තියෙනවා නම් බලන්න කොච්චර වද දෙනවද කියලා. ඒවා දාන්න කියලා වද දෙනවා.
ඒව තව තව අය ලව්වල ධම්මවන්න සෑහෙන වීරයක් ගන්නවා උත්සාහක. මේ අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. මේකද අධ්‍යාත්මික දියුණුව කියන්නේ. මේ අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි පිරීමක්. ඇත්ත. දැන් තමන්ගේ රූපේ හදාගෙන ඒ ඉටි රූපේ වගේ හදාගෙන මේක දාගෙන විවිධාකාර විදිහට මේක මේ ප්‍රසිද්ධ කරන්න දඟලන දැඟලිල්ල බැලුවාම ඊට පස්සේ තමන්ගේ නම නම් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හැම බණටම තමන්ට නම් ආරාධනා කරලා තියෙන්නේ. තමන් ලෝකෙට කියන්නේ යනවා මම තමයි දැන් මේ රටේ ඉන්න මේ ඉහළින්ම ඉන්න කෙනා කියලා. මුදුන වෙන්නනේ දඟලන්නේ. මොකද්ද මේ තරගේ? ඉතින් පැය 6 බණ පැය 4 බණ පැය ගණන් ඕන තරම් අර රුවන් වැලි මහසෑය ගාව අරකේ ගාව මේ මොනවද මේ විකාර? හරියට නළුව වගේනේ. රංජන් රාමනායක රංගපෑ ওই විදියම තමයි. මේව මහා විකාර. කාඩ්බෝඩ් වීරයෝ වගේ. බබලෙන්න කරන කෙලස්. මේ ක්ලේශ මාරයෝ. මෙතන මාරයා තමයි. ආත්ම දෘෂ්ටිය තමයි මාරයා කියන්නේ. අත්තානු දිට්ඨින් ඌහච්ච. ආත්ම දෘෂ්ටිය අනුව ගිය මාරයා. අත්තානු දිට්ඨින් ඌහච්ච මච්චු රාජා නපස්සති. ආත්ම දෘෂ්ටිය ඇතහැරපු දවසටයි මේ මාරයාගෙන් ඔබට මිදෙන්න පුළුවන්. ඔබ වටේ ඉන්නේ මාරයා ගිලගෙන. ඔබ දන්නවා ස්කන්ධ මාර, මාර මාර, අபிසංකාර මාර, ක්ලේශ මාර මේ පංච මාරෝජිනෝ ඥාතෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ දේවපුත්ත මාර කියලා තියෙනවා නේ. ඉතින් මේ පංච මාරයා ඔබ වට කරගෙන ඉන්නේ ඔබේම සිතේ ඉන්නේ. මේ එළියෙන් හොයන්න එපා මාරයෝ. ඔබගේම සිත තුලයි තියෙන්නේ. ඔබ යමක් දකිනම් ඒ යමක් දකින බව ඔබගේ විඥානයේ නේද ඔබට ප්‍රකාශ කරන්නේ. ඔබ දකින යමක් දකිනකොට මේක එන්නේ චක්කු ප්‍රසාදයෙන් කියලා. එහෙනම් ඒ වර්ණාරම්මණය චක්කු ප්‍රසාදයෙන් ඇති වුණු වර්ණාරම්මණය ඔබගේම විඥානයේ දැන ගැනීම සිතේම නම් ඒක බාහිරට අයිතිද? ඒක බාහිරට අයිතිද? ඔබගේම සිත නේද ඔබ හැම මොහොතෙම දකින්නේ. ඔබට සිතෙන් පිට යන්න පුළුවන්ද? අපි ගිය පාර පැහැදිලි කරා ඔබට. දේශනා ගණනාවක් ඔබට අහන්න ලැබෙවි. හිතට වතුර තිබාවට හිතට වතුර බොන්න බෑ. හිතට බඩකිනි වුණාට හිතට බත් කන්න බෑ. හිතට ඇවිදින්න ඕන වුණාට හිතට ඇවිදින්න බෑ. අපි පෙන්නවා මේ සිතට ආයතන වලින් එහාට එන්න බෑ. සිතට අරමුණු වෙන්නේ ධම්ම විතරයි. හිතට කවදාවත් බෑ එළියට එන්න. නමුත් අපි ජීවත් වෙන්නේ චිත්තේන නීයති ලෝකේ සිත තුල හැදුණු ලෝකෙක. ඔබ මොහොතකට දෙනෙත් පියාගෙන ඔබේ සිත දිහා බලන්න. ඒ ඔබේ සිත ඔබට පේනවා. ඒ නුවණට අරමුණු වෙනවා. ඒ ධම්ම චක්කුසේ ඔතනයි තියෙන්නේ. වෙන කොහෙවත් ඇවිදින්න දෙයක් නැහැ. මේ නිවන් දකින්න කොහේ හරි යන්න ඕනි නැහැ. ඔබ ඉන්න තැනම මොහොතකට දෙනෙත් පියාගෙන තමන්ගෙම සිත නුවණ සිහිය යොමු කරලා බලන්න. ඒ මිදීම තිබුණොත් එතන නිවනක් තියෙනවා. හරි සරලයි නේද මේ ධර්මයේ එහෙම බැලුවා. එහෙම බැලුවම හරිම සරලයි. මේක ගොඩක් පැටලිලි නෑ. පටලවගෙන තියෙන නොතේරුම් කමට. ධර්ම අවබෝධය නැති අය ධර්මයේ දේශනා කරන්න ගිහිල්ලා මේ ඔක්කොම පටලවලා තියෙන්නේ. සමහරු ගිරව් වගේ කියවනවා. කටපාඩම් කරගෙන අර දහම් පාසලේ පොත සමහර අය දහම් පාසල් ගුරුවරු. ඉතින් ඒ කාලය තිස්සේ උගන්වපු කටපාඩම්. ඒ අර වට්ටෝරු වගේ කියවනවා. වෙද මහත්තුරු අර බෙහෙත් වට්ටෝරු කියවනවා වගේ කියවනවා. අධ්‍යාත්මය තුළ ප්‍රායෝගික නැහැ. එහෙම ප්‍රායෝගික කෙනෙක් කවදාවත් මේ වගේ බාල බොළඳ වැඩ කරන්නේ නැහැ. රූපයක කෙනෙක් ඉන්නවද? රූපං අත්තතෝ සමුනුප්පස්සති. සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා ඉන්නේ එහෙමයි. පෘථග්ජන කියන්නේ මිත්‍යා දෘෂ්ටි කෙනානේ. මිත්‍යා දෘෂ්ටික කෙනා හිතන්නේ කොහොමද? සාමාන්‍ය හිතන්නේ කොහොමද? මේ රූපේ තමයි මම. මේ රූපේ තුල මම ඉන්නවා. මමමයි රූපේ කියන්නේ. රූපෙමයි මම කියන්නේ. එහෙමනේ හිතන් ඉන්නේ.
තොර රූපං අත්තතෝ සමුනුප්පස්සති. රූපවත්තං වාත්තතෝ සමුනුප්පස්සති. අත්තනීවා රූපං සමුනුප්පස්සති. රූපස්මින් වාත්තාන සමුනුප්පස්සති. ආත්මයමයි රූපේ කියන්නේ. රූපේ තුල ආත්මයක් තියෙනවා. ආත්මය තුල රූපයක් තියෙනවා. රූපේමයි ආත්මය කියන්නේ, ආත්මයමයි රූපේ කියන්නේ. අපි මේ රූපෙට ගැට ගහලා. අතර හිතට රූපයක් තියනවාද? හිතට රූපයක් නැහැ නේද? එහෙනම් මේක වැරදි. හොඳට නිදහසේ හිතලා බලන්න. ඔබගේ රූපෙ දිහා ඔබ බලන්නේ කණ්ණාඩියෙන්. කවදාවත් ඔබට ඇස් ගලවලා ඉස්සරහට ගෙනහැල්ලා ඔබගේ රූපේ බලන්න බැහැනේ. එහෙනම් ඔබ කණ්ණාඩියෙන් දකින දෙයක් ප්‍රතිබිම්බයක්. ඔබ හිතේ තියාගෙන ඉන්නවා රූපයක්. මේ මම කියලා. ඒක කණ්ණාඩියෙන් දැකපු ප්‍රතිබිම්බයක්. ඔබ කවදාවත් ඔබගේ රූපේ දැකලා නැහැ. අපි ඇත්තටම S2 පියාගෙන අපි අන්ධයෙක් නම් අපිට මේ අත තියෙන බව දැනුමක් විතරයි. අතක් නැති අයට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. උපතින්ම අංග විකල කෙනෙක්ට අතක් එහෙම අඩු නම් හරි ඒක සාමාන්‍ය දෙයක්. පස්සේ කාලෙක හරි අතක් නැති වෙලා ටිකක් කාලයක් යනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එහෙම ඒක හිතේ සාමාන්‍ය ස්වභාවය වුණාට පස්සේ හිත කියන්නේ මේ අත නෙමෙයි. ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මේක හරි පුදුම හිතෙන කතාවක්. මේ අවබෝධයටපත් වෙන්න ඕනි. ඒතකොට දැනීමේ මොකද්ද මේ සිතුවිල්ලක් මම කියන්නේ? ආත්මය කියන්නේ මම කියන්නේ දෘෂ්ටියක් කියන්නේ සිතුවිල්ලක්. ඒක අපිට තේරෙන්නේ නැහැ. හොඳට තව මෙනෙහි කරන්න. ඇත්තටම අපි හිතනවා දැන් ඉස්සරහා තියෙන කෙනෙක් දිහා බලලා මට පේනවා කියලා. නමුත් ඇත්තටම ඔබ ඇත්තටම එළියේ තියෙන දෙයක් පේනවද නැත්නම් ඔබ හිතනවද? දැන් ඔබට මතක් වෙනවා පරණ දෙයක්. ඒ ඔබට මතක් වෙන ඔබේ හිතේ තියෙන දෙයක්. ඒ කියන්නේ ඒක ඔබේ සිතේ රූප සංඥාවක්. ඔබට හිතෙන ඔබ මතක් කරන ඔබට හීනෙන් පේන්නේ කොහොමද රූප? ඒකත් රූප සංඥාවක්. ඒ කියන්නේ මේවා එළියේ තියෙනවද? හිතේ තියෙනවද? අපි ඇත්තටම ජීවත් වෙන්නේ හිතේ. අපිට එළිය සාධකයක් විතරයි. චිත්තේන නියති ලෝකේ කිව්වේ ඒකයි. ඇත්තටම මේ සත්‍ය ධර්මයේ දේශනා කරනවා නම් ඇත්තටම ධර්මයේ කියලා දේශනා කරනවා නම් දේශනා කරන්න ඕනි මෙන්න මේ සත්‍ය. රූපේ ඇත්ත කරගෙන නෙමෙයි. රූපේ ඇත්තක් නොවන බව නිතරම මේ මිනිස්සුන්ට මේ මිත්‍යා දෘෂ්ටික භූමියෙන් ගොඩ එන්න පෙන්නලා දෙන්න ඕනි. රූපේ ඇත්තක් නොවන බව පෙන්නලා දෙන්න ඕනි. ඉතින් හැමතිස්සෙම සද්ධර්මේ නම් දේශනා කරන්නේ ශ්‍රී සද්ධර්මේ නම් ඒකේනා දේශනා කර යුත්තේ මේ බාහිර ඔබට පේන දේ ඇත්තක් නොවන බවමයි. පේන ද රූපේ කියලා කිව්වහම ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප මේ රූප වෙන්නේ කොහොමද කියලා හැම එකම පොඩි තැනේ ඉඳන් කියලා දෙන්න ඕනි. ඒක තමයි සද්ධර්මයේ කියන්නේ. ශ්‍රී සද්ධර්මයේ කියන්නේ මේ හැම රූපයක්ම හඳුනගෙන ඒ රූප නොවන බව පෙන්වන එක. මේ ලෝකේ මායාව පෙන්වන එක. මේ ලෝකේ ඔබ දකින රූපේ ඇත්තක් නොවන බව පෙන්වන එක. එහෙවැනි දේශනයක් නොකරන මේ බුද්ධ දර්ශනය බුද්ධ දේශනයක් කියලා එවැනි දේශනයක් නොකරනවා නම් අනේ හැමෝම මේ සේරම මුළු රටේම ඉන්න බෞද්ධයෝ වැඳලා කියන්නේ එහෙම කරන්න එපා කියලා. ඒක මේ මිනිස්සු සේරම නොමග යන්න හේතු වෙනවා. ඒක කරන්න එපා. සද්ධර්මයේ දේශනා කරනවා නම් මේ බුද්ධ ධර්මයේ දේශනා කරනවා නම් මේ බුද්ධ ධර්මයේ දැන් සමහරලාට අපිට අහන්න ලැබෙන්නේ මේ ධර්මයේ දේශනා කරන වෙලාවක් විදියට මේ සද්ධර්මයේ දේශනා කරන්න කියලා. බලනකොට කියන්නේ කන හැටි, බොන හැටි, සැප විඳින හැටි, මීට වැඩිය හොඳ ලෝකයකට යන හැටි. මේ කොහෙවත් නැහැ සද්ධර්මයක්. දැන් ඔබම කල්පනා කර අපිට හොඳට කාලා බීලා ජොලියේ ඉන්න කියලා දෙන එක නේ වෙන්න ඕනි අපිට ඒක නේද වෙන්න ඕනි කියලා. ඒක සුබ සාධන සංගමයේ කටයුත්තක්.
ඔය කතා කරන්නේ අත්‍තරම සමාජ අවශ්‍යතාවයක් ගැනයි. ඔබට තියෙන්නේ සීසත් ධර්මය අහන එකක් නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙමනම් ඔබ කියන විදිහට ඔබට අවශ්‍ය වෙලා තියෙන්නේ සුබ සාධන කටයුතු. ඔබට අවශ්‍ය වෙලා තියෙන්නේ සමාජයේ දියුණුව සඳහා දේශනා. ඒකට ධනාත්මක චින්තනය කියලා දැන් මාතෘකා දාගෙන තියෙන. ඒවා හොඳයි. ඒවා අර ධර්මයේ කියන නාමයේ විකෘති කරන්නේ නැතුව වෙනින් නමකින් යන්නේ. සමාජයේ දියුණුව සඳහා. දැන් ආගමක් ඇත්තටම තියෙන සමාජයේ දියුණුව සඳහා. සංස්කෘතිය තුළ හදාගත්ත හැමෝම එකතු වෙලා හොඳ ටික එකතු කරගෙන හදාගත්ත සම්මුතියක් තමයි ආගමත් තුළ තියෙන්නේ. ඒක වෙනම කතාවක්. හැබැයි ශ්‍රී සද්ධර්මය කියන්නේ ඒක නෙමෙයි. පටලව ගන්න හොඳ නැහැ. සමාජයේ අභිවෘද්ධිය සඳහා කරන දේශනා සමාජ සුපසාධන දේශනා වගේ තමයි. සමාජ සුබසාධන දේශනා වගේ ඉදිරිපත් කරන දේශනා මේ කන අනේ පව් අර අම්මට අර ළමයා සැලකුවේ නෑ. ඒ ළමයා අම්මට සැලකුවා නම් හොඳයි. අර අසරණ දරුවට අර දෙමව්පියෝ සැලකුවේ නෑ. එහෙම කරා නම් හොඳ. ඉතින් මේ ඔක්කොම බුද්ධ ධර්මේ නෙමෙයි. මේ බුද්ධ ධර්මේ නෙමෙයි. ඔබට ඔබගේ හිත උණු වෙන විදිහේ දේවල් හිත කියනවා නම් ඔබගේ හිත තව ඔබගේ හිත ඒ විදිහට මේ උණු වෙලා කඳුළු වැක්කරෙන්න අඬ වෙන අර අම්මා ගාලා තාලේ අල්ලගෙන ගාත කියන ඒ වෙනම මාතෘකා බුදුන් වහන්සේම දේශනා කරනවා මේවා. ඔබ බලන්න මේ ආනි සූත්‍රය, ඔබ බලන්න අනාගත බිය සූත්‍රය බලන්න. අනාගත භය කියලා සූත්‍ර තියෙනවා. ඔබ බලන්න මේ ආනි සූත්‍ර බලන්න. මේ බුදුන් වහන්සේ අනාගත බිය පෙන්නනවා. අනාගතේ ධර්ම දේශනා විදිහට මේවා තමයි කියන්නේ කියලා. තාලිට ගාත කියන ඒවා, මිනිසුන්ගේ හිත් දිනා ගන්න කතා කරන ඒවා. මේවා තමයි බුද්ධ දර්ශනය කියලා අනාගතේ මිනිස්සු මේ බොළඳ බණ කියන්නේ කියලා. ඒවා මේ බුද්ධ ධර්මයේ නෙමෙයි. බුද්ධ ධර්මයක් කෙනෙක් පැහැදිලි කරනවා නම්, ධර්මයේ දේශනා කරනවා නම් ඔබට මොන විදියෙන් කියාගෙන ආවත් ඒ තුල ඔහු විසින් පැහැදිලි කළ යුතු වෙනවා මේ රූපය ඇත්තක් නෙවෙයි කියලා. රූපය ඇත්තක් නෙවෙයි කියන්නේ එක වචනයයි. ඕකේ ලොකු තේරුමක් තියෙනවා. ඔබ ඉන්න ලෝකේ ඇත්තක් නෙමෙයි කියන එකයි. ඔබ ඉන්න ලෝකේ ඇත්තක් නෙමෙයි කියන මෙන්න මේ දර්ශනය මත පිහිටලා මොන විදියෙන් හරි ධර්මයේ දේශනා කළොත් ඒක බුද්ධ දේශනයක් වෙනවා. හැබැයි ඒ අරමුණ තියෙන්න ඕනි. ඒ ධර්ම දේශනය තුළ මුඛ්‍ය පාරය වන්න ඕනි මේ ලෝකයේ ඇත්තක් නෙමෙයි කියන එක පෙන්වන එක. විනීය ලෝකයේ අවිද්‍යා දෝමනස්සානං කියන තැනට තමයි බුදුරෙක් ධර්ම දේශනා කරලා තියෙන්නේ. ලෝකයෙන් මිදෙන තැන දුකෙන් මිදෙනවා කියන තැනයි. දැන් ඔබට සරලව පේනවා අර ඉර පායනකොට අපි දන්නවා අද දැන් ඉර පායාගෙන එනවා කියලා. ආලෝකය වැටෙනකොට අපි දන්නවා. උදෑසන හිමිදිරි උදෑසන ආලෝකය වැටෙනකොට අපි දන්නවා මේ ඉර පායාගෙන එනවා කියලා. අන්න ඒ වගේ බුද්ධ දර්ශනයක් කියන එක ඔබට ඇහෙනකොටම තේරෙනවා මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා. ඒ ඉඟියක් එනවා නම් කොහෙන් හරි. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා කියනවා නම් ඒ සීසත් ධර්මයයි. බුදු කෙනෙක් ලෝකෙට බුද්ධ අත්‍තරම සිද්ධාර්ථ තාපසතුමා ගාශීෂේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් උනේ අලුයම මැදියම තුන්යම මේ කොහෙවත් ගිහලා යුද්ධ කළා නෙමෙයි. කාම භූමියේ, රූප භූමියේ, අරූප භූමියේ මේ සිත තුලින් දැකලා මිදිලා. එතකොට මේ චිත්තේන නියති ලෝකේ සිතේමයි ලෝකෙ හැදෙන්නේ. සිත තුලයි අපි ලෝකයක් හදාගෙන ජීවත් වෙන්නේ. එතකොට මේ ඇත්ත දකින්න එකයි ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වීම කියලා කියන්නේ. ඒ සත්‍ය කොහොමද එතකොට අපි රැවටුනේ? කොහොමද එතකොට මේක ලොකු කතාවක් ඔබට තේරුම් කරන්න ඇත්තටම ධර්මදේශකයන් වහන්සේලාට කියන්න ගොඩාක් දේවල් මේ ධර්මයේ අවබෝධය තුලින් පුළුවන්. ඒ අවබෝධය නැතුව කියන්න බෑ. එතකොට තමයි ඔය එක ඒවා විකාර ඒවා කියවලා අවසානයේ මිනිස්සුන්වත් මත් කරලා යන්නේ. ඒ බුද්ධ ධර්මයේ නෙමෙයි. බුද්ධ ධර්මය නම් ඔබට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ නිකම් මේ පොතක තියෙන වාක්‍යයක් කියන එකත් මිනිස්සු ඇත්තටම ඒක දැන් අපෙන් අහනවා කියන්නේ මේ උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පාදේ ඉතින් මේවම අහන්න බෑනි කියලා. ඇත්තටම
ඒ වචන නම් අවශ්‍ය නැහැ තමයි. හැබැයි ධර්මය කියන්නේ වචන අවශ්‍යත් නැහැ. ඕවා කියලා තමයි මිනිස්සුන්ට ධර්ම එපා කරවලා තියෙන්නේ. ඔය පාලි වචන ටිකක් කියවලා මිනිස්සුන්ට ධර්ම එපා කරවලා. හොඳට බලන්න දහම් පාසල් පොතේ අභිධර්ම කියලා මොනවද උගන්වන්නේ? සිත් 89යි, චෛසික 52යි. මේ කටපාඩම් කරන හැටි බලන්න මේ ළමයි ගිරව් වගේ. සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත, අසංකාරික, සසංකාරික මේ සිත් මේ සිත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මේ රහතන් වහන්සේලාට මේ උපදින සිත්වල ස්වභාවය ටික තමයි මේ කියන්නේ. රහතන් වහන්සේලාගේ දැනුමට මේ අනිත්‍යයේ සිත් පෙන්නලා දෙන මේ ඵල ටිකක පෙන්නන්නේ. මේව කටපාඩම් කරලා මේ ළමයින්ට සෝවාන් වෙන්නවත් බෑනේ. ඇයි ඒ? ඕවා කටපාඩම් කරලා ඒ ළමයට තේරෙනවද මේ ලෝකේ බොරුවක් කියලා? ඇත්තටම චක්‍රේ කටපාඩම් කරනවා වගේ ඔබත් කටපාඩම් කරන්නේ නැති. ওই දහම් පාසල යන හැම ළමෙම විභාග වලට ලකුණු නැතුව දුක් වෙන්නේ නැති. ඕගලංගව මානසිකව වටහන්න මේ ධර්මයේ එපා කරවන්න කරපු දෙයක් වගේ හරියට නිකන්. මුකුත්ම දන්නේ නැති ළමයෙකුට එකපාරටම චක්‍රේ පාඩම් කරන්න දෙනවා වගේ මේ සිත් 89 චෛසික 52යි මේ මොනවද මේ කරන්නේ? මේව නෙමෙයි කරන්න ඕනි. මේ ළමයට සිත හැදෙන හැටි කියලා දෙන්න ඕනනේ. මේ ළමයට ලෝකේ බොරුවක් කියන එක පෙන්නලා දෙන්න ඕනනේ. මේ ළමයට සිත ඇතුලේ ලෝකේ හැදෙන බව කියන්න ඕනනේ. මේක පෙන්නන මනෝපුබ්බංග මදම්මා කියලා ගාථා ටිකක් කියලා දාලා හරියන්නේ නැහැ. ඒ නොහැකියාව තමයි පෙන්වන්නේ මේ සිලබස් එකේ. දර්ශනේ බුද්ධ දර්ශනේ අවබෝධ කරගත්ත කෙනෙක් මේ අනාගතයේ මේ නව යෝන් එන දරුවන්ට දෙන්න ඕනේ නේද මේ ධර්මයේ හරි විදියට දැනගන්න ක්‍රමයක්. එතනදී අපිට සරලම දේ තමයි ඇත්තටම බොහොම සරලව කියන්න පුළුවන්. තැන්ක් වලින් කියන්න පුළුවන්. මේ ලෝකයේ ඇත්තටම සත්‍යක් නොවන බවයි පෙන්වන්න තියෙන්නේ. ඉතින් සතර සතිපට්ඨානේ ගත්තත් චතුරාර්ය සත්‍ය ගත්තත් ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තත් මොන විදිහෙන් ගත්තත් මේ හැම තැනීම පෙන්වන්නේ එකම කතාවයි. පටිච්ච සමුප්පාදය ගත්තත් මේ හැමතැනම මේ ලොකුවට නිකන් හරි අමාරු විදියට දැම්මට මේ තුල හරි සරල පැත්තකින් පෙන්වන්න පුළුවන්. දැන් ඔබට දෙයක් එනකොටම එන හැම සිත ගැන තමයි මේ හැම කතාවක්ම තියෙන්නේ. එතකොට අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා පස්වක තවුසන්ට මුලින්ම දේශනා කරපු සූත්‍රය දිහා බැලුවම ඒක තමයි බුදු කෙනෙක් ලෝකෙට බුද්ධත්වයේ ලැබලා දේශනා කරන පළවෙනි දේශනේ නම් ඒක අනිවාර්යයෙන්ම කියන්න උත්සාහ කරනවා මේ නිවැරදිම අවශ්‍යම ටික. එතන බුදුන් වහන්සේ මේ දිව්‍ය ලෝක ගැන ඒවා මේවා කියන්නේ යන්නේ නැහැනේ. ඒව නෙමෙයිනේ අත්‍යවශ්‍යම ටික. එහෙමනම් ඒකේ පැය කියන්නේ. එහෙම නෙමෙයි කියන්නේ. ඊටත් වැඩිය කොයිතරම් නිර්මල ධර්මයක්ද මේ අපි ගාව තියෙන්නේ. බුදුන් වහන්සේ ගාශීෂේ බෝධිමූලයේ බුද්ධත්වයේ ලැබනකොට කිසිම මිනිසෙක් දන්නේ නැහැ. බලන්න කොහේ හරි තැනක තියෙනවද කියලා. අහවල් මිනිස්සයා දැනගත්තා කියලා. දන්නේ නැහැ. බුද්ධත්වයේ ලැබුවා කියලාවත් කවුරුවත් දන්නේ නැහැ. බුදුන් වහන්සේ මුලින්ම එහෙම වඩිනකොට උපේක ආජීවක හම්බ වෙනවා. අහන ප්‍රශ්න ටික බලන්න. ඔබ කවුරුන්ද? ඔබ ගන්ධබ්බේද්ද? ඔබ දෙවියෙක්ද? ඔබ මිනිස්සෙක්ද? බුදුන් වහන්සේ හැම දෙයකම නැහැ කියනවා. ඇයි එතන ආත්ම දෘෂ්ටියක් නැහැ. මිනිස්සෙක් නම් ආත්ම දෘෂ්ටියක් තියෙනෝනේ. ඒක නිසා සැබෑම ඇත්තම කියනවා මම බුද්ධ වෙමි කියලා. ඒ බුද්ධ ස්වභාවයේ මේ ලෝක ස්වභාවයේ ස්වභාවයක් තියෙනවා. මේ සිතුවිලි වලින් මිදුණු තැන බුද්ධ ස්වභාවය හමු වෙනවා. ඒ වචනේ කියන්න පුළුවන් මේ සිතුවිලි වලින් මිදුණු තැනයි ආර්ය ස්වභාවය තියෙන්නේ. ඒ ස්වභාවය තුළ බුද්ධ ස්වභාවය තියෙනවා. ඉතින් අපිට ගොඩාක් කතා කරන්න ඕනි. නමුත් ඒක දීර්ඝ පැහැදිලි කිරීම වලට යන්න කලින් ඔබට මේ බොහොම සරල තැනින් පෙන්වන්න ඕනේ මේ ධර්මය හරි සරලයි කියන එක. ඉතින් අපිට මේ සිත ගැන කතා කරන්න තියෙන තැන අපි වෙන කොහෙවත් රවුම් ගහලා පළක් නැහැ. වෙන නොතේරෙන ඒවා කියලා වැඩක් නැහැ. බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ පෙන්නන්නේ අන්ත දෙකක්.
අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක බාහිර සත්‍යයක් නොවන බව පෙන්නනවා. සිත සත්‍යයක් නොවන බව පෙන්නනවා. අන මජ්ජේ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරනවා. බාහිර සත්‍යයක් නෙවෙයි, සිතත් සත්‍යයක් නෙවෙයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් පවතිනවා මානෙනි. හේතුම් පටිච්ච සම්භූත හේතු නිරුද්ධා නිරුද්ධති කියන්නේ ඒකයි. සරියුත් හාමුදුරුවන්ට අස්සජි ඔබ දන්නවා සරියුත් හාමුදුරුවෝ ධර්මයේ සොයන කාලේදී අර අස්සජි මහරහතන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේදී දෙන පිළිතුර ඒ ගෞතමයන් වහන්සේ ධර්මයේ දන්නවා. උන්වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කරනවා. යේ ධම්මා හේතුප්පගවා තේසං හේතුන් තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධර්මයක් දේශනා කරනවා කියලා. එතකොට ඒ බුදු සමය තුළ අදත් ලෝකේ මිනිස්සු පෘථග්ජන භූමිය කියන්නේ රැවටුණු මිනිස්සු, අඬන වැළපෙන මිනිස්සු, දුකේ ඉන්න මිනිස්සු ලෝකේ ඇත්ත කරගෙන ඉන්නේ. ලෝකේ ඇත්ත කරගෙන තමයි මිනිස්සු දුක් විඳින්නේ. මේ ලෝකයක් තියෙනවා. තියෙන ලෝකේ මම ජීවත් වෙනවා. ඒ ලෝකේ විනාශ වෙනකොට, ඒ මං ආස කරන ඒවා නැති වෙනකොට මට දුක එනවා. මෙන්න මෙවැනි අදහසක මේ ලෝක ස්වභාවය තුළ මිනිස්සු දුක් විඳිනවා. බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරලා ලෝකෙට දේශනා කරනවා. මහණෙනි, මේ ලෝකේ තියනවා කිව්වත් වැරදි. මේ ලෝකේ හේතු නිසා සකස් වෙනවා. සිතක හේතු නැති වෙනකොට නැති වෙනවා. පවතින ලෝකයක් නෑ මහණෙනි. තියනවා කියලා අන්තයට ගියොත් ඒක දෘෂ්ටියක් වෙනවා. අන්තයක් වෙනවා. යමෙක් ධර්මයේ දේශනා කරනවා නම් මේ ලෝකේ තියනවා කියලා තැනේ අන්තයට බැහැලා අවබෝධයක් නැත්තම් එහෙම දෙයක් නැති බව ඔහු ඉන්නේ දෘෂ්ටියකයි, මිත්‍යා දෘෂ්ටියේ. සමහර විට ගාථා ඔක්කොම කටපාඩම් ඇති. සමහර ත්‍රිපිටකයේම කටපාඩම් ඇති. හැබැයි පෝටිල වගේ, ගිරව වගේ කියවන්න විතරයි පුළුවන් වෙන්නේ. ඇයි ප්‍රායෝගික වෙලා නැති නිසා අන්තික ඉන්නවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මයක් දේශනා කරන්න බැරි වෙනවා. ලෝකේ ඇත්ත කරගෙන ඉන්න තාක් ඔහු ඉන්නේ දුකේමයි. ඔහුත් මැරෙන කෙනෙක්. ඔහු අසරණෙක්. ඔහු කොහොමද තවත් කෙනෙක්ව බේරගන්නේ දුකෙන්? ඒක නා සුදුසු නෑ ධර්මයේ දේශනා කරන්න. ධර්මයේ දේශනා කරන්න සුදුස්සෙක් වෙන්නේ මේ ලෝකේ ඇත්තක් නොවන බව පෙන්වන කෙනෙකුට විතරයි. අද විද්‍යුත් මාධ්‍යවල මේ ප්‍රසිද්ධිය හඹාගෙන යන, ප්‍රසිද්ධියට පෙරේතකමේ දඟලන වික්ෂුන් වහන්සේලා ඇත්තටම අසරණ වෙලා. ඔවුන් තුල ධර්මයේ නැහැ. ඔවුන්ට සත්‍ය ධර්ම කියා ගන්නත් බෑ. ඔවුනුත් ඉන්නේ දෘෂ්ටියක. ඔවුනුත් ලෝකේ අත්ත කරගෙන තරඟට අහු වෙලා දුවනවා. ඔවුනුත් ඒ දුක් කඳුළු හෙලනවා. ඒ හෙලන ගමන් අනිත් අයගේ දුක නිවන්නේ කොහොමද? ඔවුන්ට සිද්ධ වෙන්නේ කිඹුල් කඳුළු හෙලන්න. එතකොට ඔවුන්ට බෑ ඒක ඇත්තටම ව්‍යාජයි. ඔවුන්ට කවදාවත් සත්‍ය අවබෝධ වෙන තාක් කියන්න බෑ. ඒ ව්‍යාජව කියන දේ මිනිස්සුන්ට ගැලපෙන්නේ නැහැ. ඔවුන්ම කියපු බොරු වලේ, ඔවුන්ම කපාගත්ත බොරු වලේ ඔවුන්ම වැටෙනවා. ඒව සත්‍ය කරගෙන ඒව ඇත්තයි කියලා හිතාගෙන පස්සෙන් ආපු මිනිස්සුත් අන්තිමටම අමාරු වැටෙනවා. දෙගොල්ලම අන්තිමටම අමාරු වැටෙනවා. ඒ විද්‍යුත් මාධ්‍ය ජාලවල මෙහෙවන අයටත් ඒ අවබෝධය නැහැ. ඒක නිසා ඒ ඇත්තටම අසරණයි. හැමෝම අසරණයි. දැන් මේ ලෝකයේ ඇත්තක් කියලා එහෙම ඇත්තට බහැලා මේ ලෝකයේ ඇත්තක් කරගෙන බණ කියනවනම් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ශ්‍රී සද්ධර්මයේ එහෙම දේශනා කරන්න බෑ. ශ්‍රී සද්ධර්මයේ යමෙක් දේශනා කරනවා නම් මේ ලෝකයේ ඇත්තක් නෙමෙයි කියන එක මේ සමාජයට ඔප්පු කරන්න ඔහු වෙර දරන්න ඕනි. වීරිය දරන්න ඕනි. ඒ වෙනුවෙන් ඔහුගේ හැම වචනයක්ම මුවින් පිට කරන්න ඕනි. නැත්තම් සුදුසු නෑ ශ්‍රී සද්ධර්මයේ නාමයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේ
විනාශයට කටයුතු කරන කෙනෙක් වෙනවා. ඒක මහා පාප කර්මයක්. ඒ දෘෂ්ටියට ඊට පස්සේ හැමෝම කොටු වෙනවා. ඊට පස්සේ ඔහුට ධර්මයක් නැති නිසා අනිත් අයටත් ධර්මයක් නැති නිසා ඔහු අවසානයේ ඔහු කියාගෙන යනවා මේ දැන් නිවන් දකින්න බෑ කියලා. ඔහුට ඒක කියන්න සිද්ධ වෙනවා. මටත් බැරි නම් ඕගොල්ලෝ කොහොමද කරන්නේ කියලා. මේ මිනිස්සුන්ව මීට වැඩිය ගොඩ දාන්න බෑ කියලා අන්තිමටම ඒ කටින්ම කියවෙනවා. අද එහෙම කියවිලා තියෙනවා මාධ්‍යවල. ඒක නිසා මුළු සමාජෙම අන්තිමට ලොකු වලකට වැටිලා මහා කම්පනයක් විතරයි. ඒ අවාසනාවන්ත ඉරණම අත්ුනේ මේ ධර්මයේ නොදන්න අය ධර්මයේ දේශනා කරන්න යෑම නිසායි. දැන් එතනින් ගොඩ එන්න ඕනි. මේ සද්ධර්මය අපි හරියට කුමක්ද කියන එක දැනගන්න ඕනි. ශ්‍රී සද්ධර්මයේ බොරුවට දේශනා කරන්න බෑ. එක එක මුසාවාදා කියාගෙන යන්න හොඳ නැහැ. අවසානයේදී පින් කරගන්න ගිහිල්ලා මහා විශාල පාප කර්මයකට තමන් මුල පුරනවා. ඇත්තටම බොහෝ අය දන්නේ නැහැ තමන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ කියලා. ඒකවත් දන්නේ නැහැ. ඉතින් කොහොමද තව කෙනෙක් සම්මාදිට්ඨියට ගන්න? අවාසනාවකට කාරණාව මහා විශාල පිරිස් මහා රාජ්‍ය අනුග්‍රහයන් සහිතව මේ දෘෂ්ටි වලේ දැන් බහැලා. දැන් මංකොල්ලකෑම් හොරකම් දූෂණ අවැඩ ඔක්කොම රජ කරන කාලෙක් වගේ. මුළු සමාජෙම පිරිහිලා. අවසානයේදී මේගොල්ලෝ කියන්නේ අර බාහිරෙන් අර බරවායට පිටකර බෙහෙත් බඳිනවා කියලා කතාවක් ගමේ කියන්නේ. ලෙඩේ කොහෙවත් බෙහෙත් බඳින්නේ කොහෙටවත්. දැන් කියන හොරගම් කරන්න එපා, අරව කරන්න එපා, මේවා කරන්න එපා. නමුත් මේ ඉතින් මිනිස්සුන්ට දිව්‍ය ලෝක යන්න නෙවෝනි. ඉතින් කොයි හරි හොරගම් කළා හරි කුඩු ටිකක් විකුණලා හරි සල්ලි ටිකක් හොයාගෙන චෛත්‍යයක් හදලා දිව්‍ය ලෝක යන්න පුළුවන් කියලා ඔය බණේමනේ කියවෙන්නේ. ඉතින් මිනිස්සු මංකොල්ල කාලා හරි හොරකම් කළා හරි ඔය බණේ කියන සැප මීට වැඩිය සැප දිව්‍ය ලෝක ඇති කියලා ඒක හොයාගෙන යන්නයි ඔය මිනිස්සු ඔය වල්මත් වෙලා දඟලන්නේ. ඔය තට්ටු ගණන් ගෙවල් හදන්නේ. ඔය සල්ලි ගොඩ ගහන්නේ. ඔය ලොකු ලොකු වාහන හොය දඟලන්නේ. මිනිස්සු මරාගෙන යන්නේ ඔය මොකටද ඔය? ඔය තරංගේ මොකද්ද ඔය? ඔය මිනිස්සු ලොකු තරඟයකට අහුවෙලා දුක් විඳින්නේ මොනවා අධ්‍යාත්මිකව පිරිහිලා නෙමේද? හැමෝම අධ්‍යාත්මිකව පිරිහිලා. හැමෝම භෞතික බඩු මුට්ටු පස්සේ දුවනවා. හාමුදුරුවෝ ගල් බැඳ ලොකු බිල්ඩින් ගගහ ලොකු ඒ බුදු පිළිම හදාද යනවා. ගිහියොත් එකතු වෙලා සාදුකාර දීදී පෙරහැරවල පාට වයිවාරණ විචූර්ණ වැඩ කර යනවා. නමුත් ආධ්‍යාත්මික හැමෝම පිරිහිලා බාල බොළඳ තැනකින් ධර්මයේ ගලපලා හැමෝම එක වල්ලේ දැන් වැටිලා එක වලටම. දැන් මෙතනින් ගොඩ එන්න තියෙන එකම එක ක්‍රමයයි. සත්‍ය ධර්මයේ දේශනා කරන්න ඕනි. අපිට වෙන විසඳුමක් නැහැ. සියලුම ආගම් වල බාහිර ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් මේ ආගම් ගොඩක් තියෙන රටේ බුද්ධ ආගමත් ආගමක් කරගෙන බුද්ධ ධර්මයත් ආගමක් කරගෙන අනිත්‍ය පෙරහැර යනවා වගේ පෙරහැරවල යන්න ගියාම ඒ ආධ්‍යාත්මිකව පිරිහෙන එක අහන දෙයක් නෙමෙයි. මේ බුද්ධ ධර්මය ආගමක් නෙමෙයි. ධර්මයේ තුල තියෙන පරම සත්‍ය, පරමාර්ථ සත්‍ය. ඒ සත්‍ය ආගමක් නෙමෙයි. ආගමක් තියෙන්නේ සමාජයේ පැවැත්මට. සමාජයේ පැවැත්මට ඒ අවශ්‍ය කරන ඒ යහ පැවැත්මට අවශ්‍ය කරන සම්මුති ටික ඒකරාශී වෙලා එකගතාවයක දෘෂ්ටියක ඒ හොඳයි කියන දෘෂ්ටිය තුල අනේකයි ආගම කියන්නේ. ඒක තුල යහපතක් තියෙනවා සමාජයේ පැවැත්මට. ඒක හොඳයි. හොඳ දේ හොඳයි. සමාජයේ පැවැත්මට හොඳයි. නමුත් අද වෙලා තියෙන විනාශය තමයි ආධ්‍යාත්මිකව පිරිහීම. ඒ පිරිහීම තුල ඒ හොඳ දේත් නරකට යනවා දැන්. දැන් අපි කුමක්ද කළ යුතු වන්නේ? මේකේ සත්‍ය කතා කරන්න ඕනි. ධම්මචක්කපවත්තන සූත්‍රය තුල බුදුන් වහන්සේ දේශනා කරේ මහණෙනි අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා කිව්වේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියන එකයි. සේරම තමන්ගේ හිතම බව දකින්න කියන එකයි. එහෙම වුණොත් ඔබට බාහිර හොරකම් කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක තමන්ගේ හිතේමයි තියෙන්නේ. එතකොට බාහිර හතුරෙක්වත් හම්බ වෙන්නේ නැහැ තමන්ගේ හිතේමයි ඉන්නේ. එතකොට හොරකම් කරන්න මංකොල්ල කරන්න බාහිර දෙයක් හම්බ වෙන්නේ නැතිකොට ඉරිසියා කරන්න වෛර කරන්න බාහිර කෙනෙක් හම්බ වෙන්නේ නැතිකොට
මේ ධාර්මික සමාජයක් බවට පත් වෙනවා මේ ධර්මයේ ඉස්මතු වුණොත්. ධර්මයේ තුල තියෙන චිත්තේන නියති ලෝකේ. සිත තුලයි ලෝකේ හැදෙන්නේ කියලා. බාහිර ලෝකයක් ගැන නෙමෙයි කියන්නේ. රෝහිතත්ත බාහිරෙන් ලෝකේ කෙලවර හොයන්න එපා. ඔබට කවදාවත් හමු වෙන්නේ නැහැ. එයයි බුද්ධ වචනේ. බාහිරින් ලෝකේ හොයන්න යන්න එපා කියලායි කියන්නේ. බාහිරින් ලෝකේ හෙව්වට කවදාවත් ලෝකේ බාහිරින් හම්බ වෙන්නේ නැහැ. අපි දුක් විඳින්නේ අපේ හිතේ දරුවා ඉන්නකම්. අපි දුක් විඳින්නේ බාහිර ඉන්න දරුවෙක් හින්දා නෙමෙයි. අපි කියන මේ සැප දුක සේරම අපේ සිතේ තියෙන්නේ. බාහිර නෙමෙයි. අපි සිත තුළින් සත්‍ය දැකලා සිතින් මිදුනොත් විතරයි අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. බාහිරින් සැප දුක් විඳින්න ගිහිල්ලා තමයි අද මුළු සමාජෙම වලක වැටිලා දුක් විඳින්නේ. පාට පාට ලෝකෙක අතරමං වෙලා තරුණයෝ කුඩු ගහනවා, ලොකු අය හොරකම් කර කර යනවා, වහසක අය දිව්‍ය ලෝක යන හීනමවන මේ මහා නන්නත්තර වුණු සමාජයක්. කාටවත් පිළිසරණක් නැහැ. ඔක්කොම නිකන් පිස්සුවෙන් වගේ. මහා අරාජිත සමාජයක් බවට පත් වෙලා. බුදුදහම තුල බොරු කරන්න බෑ. අනිත් ආගම් වල මෞංකාරයෙක් ඉන්නවා. ඒ මෞංකාරයා සේරම දකි කියලා බයට මේ මිනිස්සු සංවර වෙලා ඔහොම ඉන්නේ. නමුත් බුද්ධ ආගම තුල මෞංකාරයෙකුට නැහැ ඉඩක්. ඒ කතාව වෙනස්. ඒක නිසාම බෞද්ධ අසරණයි. බෞද්ධයාට කකුල් දෙක දෙපැත්තක. බෞද්ධයාගේ එක කකුලක් තියෙන්නේ ලෞකිකේ. බෞද්ධයාගේ අනිත් කකුල තියන් ඉන්නවා ලෝකෝත්තරේ. බෞද්ධයාට දෙපැත්තම නැහැ. බෞද්ධයා වල්මත් වෙනවා. අද අසරණ බෞද්ධ සමාජයේ වල්මත් වෙලා. මේ ඇත්ත කතා කරන්න ඕනි. මේ බාහිර ලෝකේ නෙමෙයි සත්‍ය. අපේ සිතේ තුලයි සිත තුල හදාගත්ත ලෝකේ සත්‍ය කතාව තියෙන්නේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කිව්වේ මේ සිත මුල් කරගෙනයි සියල්ලම වෙන්නේ. චිත්තේන නියති ලෝකේ කියලා කිව්වේ සිත තුල හැදෙන ලෝකේ ගැනයි. මේ ධර්මයේ හැමතැනම පෙන්වන්නේ සිත ගැනයි. සිතෙන්තර බුද්ධ ධර්මයක් ඔබට හමුවන්නේ නැහැ. එහෙමනම් මේ සිත තුල සත්‍ය දැකලා මේ සිතේ සත්‍ය අවබෝධ කරන එකයි නිවන් මඟ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. මේ කෙනාට බාහිරත් එක්ක ගැටුමක් නැති වෙනවා. අන්න සෝවාන් වෙනවා. කෙනෙක් සෝවාන් භාවයටපත් වෙන්නේ අද මේ ලොකු මේ අමුතු විගඩන් යනවා නිකන් නාට්‍ය රංගපානවා වගේ ওই අද්දක තියාගෙන භාවනා කරලා නෙමෙයි සෝවාන් වෙන්නේ. ওই භාවනා පන්ති තිබුණේ නැහැ බුදුහාමුදුරන්ගේ කාලෙවත්. මේක මහා විගඩමක් වෙලා. ඕක නෙමෙයි ඔබ හොඳට බලන්න ධම්ම සංගීකරණය බලන්න 400 ගණන් වල පිටු බලන්න පිටු 100 200 තියෙනවා. සෝවාන් වෙන හැටි. සක්කාය දෘෂ්ටි ප්‍රහීන කරන හැටි. විචිකිච්ඡා ප්‍රහීන කරන හැටි. සීලබ්බත පරාමාස කොහොමද සත්‍ය දකින්නේ කියන එක. අද බෞද්ධයාට මේ ධර්මය අවශ්‍ය වෙලා නැහැ. බෞද්ධයාට ධර්මය හරියට අවබෝධ කරගෙන කියන්නේ නැහැ. හැමෝම ලාභ වරප්‍රසාද පස්සේ දුවන්න ගිහිල්ලා හැමෝම ලොකු වලක වැටිලා. භික්ෂුන් වහන්සේලා තරඟට ඉගෙන ගන්නවා විභාග පාස් කරන්න. ඒකිනුත් තානාන්තරයක් අරගෙන මොලේ උදුම්මව ගන්නවා ආයි නිවනක් ඇත්තෙම නැති වෙනවා. එතනට යන්න හොඳ නැහැ. මේ ආධ්‍යාත්මික දියුණුව කරා යන ගමන එහෙම තරඟයක් නැහැ. එහෙම රේස් එකක් නැහැ. රේස් එකක් නැති තැනමයි ආධ්‍යාත්මික දියුණුව සිද්ධ වෙන්නේ. ඔය පළවෙනි තැනේ ඉඳලා ලොකු හාමුදුරුවරු පොඩි හාමුදුරුවරුන්ට සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා බුදුන් වහන්සේ ඒ නිවන් අවබෝධය සඳහා මේ පැවිද්ද දීලා අවසානයේදී තරඟයකට තල්ලු කරලා දාන එක මහා පාප කර්මයක්. ලොකු හාමුදුරුවොත් කරගන්නවා. එපා ඒක කරන්න. හැමෝම නිවන් මාර්ගට අනුගත වෙන්න ඕනි. නිවනින්තර බුද්ධ ධර්මයක් නැහැ. නිවන් මගින්තර බුද්ධ ධර්මයක් නැහැ. බෞද්ධයාගේ මුදුන් මල් කඩවන්නේ නිවන් මගෙන්. නිවනයි වැදගත් වන්නේ. එහෙනම් නිවන පාදක කරගත්ත ධර්මයක් අපිට ඕනි. එයයි සිද්ධ වෙන්නේ. මෙලොව උපදින සියලුම සත්වයෝ සියලු සත්වයෝ නිවනින්මයි සැනසීම ලබන්නේ. එයයි බුද්ධ වචනේ. එහෙනම් මේ උතුම් මනුසාත්මයක් ලැබලා මේ ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මය හොඳින්ම ඉස්මතු වුණු යුගයක ඉපදිලා ඔබට මේ කතාව ඇහෙනවා නම් ඔබ නිවන් නොදැක්කොත් තමයි පුදුමේ. බාහිර ඇත්තක් නෙමෙයි. අන්න ඒක අවබෝධ කරගන්න කොච්චර බණ ඇහුවත් මදි. හැබැයි බාහිර ඇත්තක් නෙමෙයි කියන බණ අහන්න. වෙන බණ අහන්න යන්න එපා. ඔබ අමාරුවේ වැටෙනවා.
ඔබට සුගතියවත් හම්බ වෙන්නේ නැහැ. ඔබ හිතනවා දිව්‍ය ලෝකේ සුගතිය කියලා. දිව්‍ය ලෝකේ නෙමෙයි සුගතිය. දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකේ නම් ඕගොල්ලෝ මේ කොහෙද කකුල් දෙක මාරු කරගෙන යන්න හදන්නේ? ඇයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනව නේද? දෙවියන්ට සුගතිය මනුස්ස ලෝකේ කියලා. දැන් මේ මිනිස්සු මෙහෙ ඇවිල්ලා ආයි දිව්‍ය ලෝකේ යන්න කොහෙද දඟලන්නේ? මොකද්ද පටලැවිල්ල? මේක මහා බොරුවක්. මේ බොරු ධර්මයේ කියන්න එපා කියන්න. මෙතන ඔබට සුගතිය ඔබගේම සිත තුළ සිතුවිලි වලින් මිදෙන තැනයි සුගතිය තියෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නමුත් සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියනකොට ඔබට තේරෙනවා ධර්මයේ සරණ විනා වෙන සරණක් නැති බව බුදුන් වහන්සේ පෙන්නනවා. බුදුන් වහන්සේ සරණ කරගන්නේ ධර්මයමයි. බුදුන් වහන්සේ ගුරුවරයා කරගන්නේ ධර්මයමයි. බුදුන් වහන්සේ නත් ධම්ම විනා නත්ති පිතාච මාතා කියනකොට තේරෙනවා ධර්මයට ඉහළින් කිසිම දෙයක් නැති බව. එහෙනම් මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයම තමයි බුද්ධ කියන්නේ. ඒක මැටි ෆිල්ම් එකකට අද ගැට ගහලා රූපයකට ගැට ගහලා ඒකට වන්දනා කර කර දුම් අල්ලලා මේ දේවාලයක යන කතාවක් නෙමෙයි බුද්ධාගම කියන්නේ. බුද්ධ ධර්මය කියන්නේ එහෙම එකක් නෙමෙයි. මිනිසුන් ආමිසයට ගැට ගහලා ආමිසයට කොටු කරලා අන්තිමට මේ මත් කරන එකක් නෙමෙයි බුදුදහම. ධර්මයේ ප්‍රතිපත්තියේ මා පුදන්නෝ වෙති තෙලින් මලින් මා පුදන්නෝ නොවේති. පිරිසිදු බුද්ධ ධර්මයේ දේශනා කරන්න ඕනි. පිරිසිදු බුද්ධ ධර්මයේ ඔබ කතා කරන්න, දේශනා කරන්න. ඇයි බිය? ඇයි බිය? මොනවටද? මොනවා රැකෙන්නද? ධර්මයක් තියෙනවා. ඒ ධර්මතාවයේ මේ ලෝකේ තියෙන පරම සත්‍යයි. ඒ ධර්මතාවයේ සොයා ගැනීමයි අපි මේ කරන්නේ. ඒ ධර්මතාවයේ සොයා ගැනීමයි ඔබ දුකෙන් මිදෙනවා කියලා කරන්නේ. ඒ ධර්මතාවය තමයි මේ ලෝකේ පවතින ධර්මතාවය කුමක්ද කියන එක හඳුනා ගන්න ඕනි, අවබෝධ කර ගන්න ඕනි. ඒක කොච්චර අමාරුවත් ඔබට කරන්න වෙනවා. ඒක පොඩි තැනින් තමන්ට හැකි, තමන්ට පුළුවන් තැනින් පටන් ගන්න ඕනි. ඉස්සල්ලාම ඔය ඔබගේ ඔළුවේ ගැට ගහලා තියෙන ඔය පිස්සු දිව්‍ය ලෝක කතාව ගලවලා දාන්න. ඕක මහා මිත්‍යා දෘෂ්ටියක්. මේ දිව්‍ය ලෝකේ සංකාර ලෝකයක්. ඕක බාහිරින් හොයන්න බෑ. එහෙනම් මේ හඳට රොකට් යනකොට ඔක්කොම විදගෙන යන්න එපැයි. ඔය කියන ඔක්කොම සුරංගනා කතා ටික පැත්තකින් දාන්න කියන්න. දැන් මෙච්චර කාලයක් කිව්වනේ. ඔය හාමුදුරුවෝ කෑ ගගහා රෑ එළි වෙනකන් ඔය පීකර් ගැට ගගහා දෙවනත් කරන්න කිව්වනේ. නමුත් මේ එක ව්‍යසනයක්වත් නවතින්නේ නෑනේ. මේ එක ව්‍යසනයකටවත් විසඳුමක් නෑනේ ඔය. පුස්සක් වෙනවානේ. එතකොට මේක ලැජ්ජ නැද්ද? ප්‍රත්‍යක්ෂ ධර්මයක් මේ විදිහට හැල්ලු කරන්න. ලැජ්ජ වෙන්න ඕනි. ආමිසයට ගැට ගැසීම තුල. ආමිස පූජාව නෙමෙයි බුදුන් වහන්සේ අගය කරන්නේ. ඔය චෛත්‍ය වැහෙන්න පළතුරු වට්ටි පූජා කරපු යුගයක් කොහේ හරි තිබ්බද? කෝටි ගණන් මල් මේ බඹරෙකුටවත් බොන්න නැතුව මල් ගෙනහැලා කෝටි ගණන් මල් මේ සතුන්ටවත් නැතුව දෙන ඔම ආමිස පූජාවක් කොහේ හරි තිබ්බද? මේවා පූජා නෙමෙයි. මල පෙරේත දාන. මේවට මොනවද අපි කියන්න ඕනි? මේ අසරණ මිනිස්සුන්ව මේ මුලා කරේ කවුද? අනාගතයේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ විදියට අධර්මයේ දේශනා කිරීම තුලින් මේ ශාසනය විනාශ වෙනවා කියලා බුදුන් වහන්සේ අනාගත ඔය ආනි සූත්‍රේ බය සූත්‍ර වල දේශනා කරන්නේ මේ නිසායි. අනාගත බය සූත්‍ර බලන් ආනි සූත්‍ර බලන් මොකද්ද තියෙන්නේ කියලා. අනාගතයේ තාලෙට ධර්මයේ විදියට තාලෙට ගීත ගායනා කරනවා. අනාගතයේ මේ විදියට බුදුන් වහන්සේ මේවා හොඳට දේශනා කරලා තියෙනවා. මේ අද ඒ වගේ මේ නිකන් බාල බොළඳ වැඩනේ මේ ඔක්කොම මේ මිනිස්සු රැවටෙනවානේ. මිනිස්සු රැවටෙන හේතු තියෙනවා. අනිත් ආගම් වලත් ඒ වගේව තියෙනවා. ඔබ Hindu ආගමකට ගියොත් ඔබ කෝවිලකට ගියොත් මොනවද පළතුරු වට්ටියක් තියලා අනිත් පැත්තෙන් කතරගම එහෙමනේ කරන්නේ පළතුරු වට්ටියක් තියලා අනිත් පැත්තෙන් ගිහිලා ඒකම කනවා. අපේ අන්තිමටම කරේ මොකද්ද? චෛත්‍ය ගාවට ගිහිලා පළතුරු වට්ටිය තිබ්බ අනිත් පැත්තෙන් ජූස් එකක් ගහලා බිව්වා. මල පෙරේත පූජාවක්. මේ ගෞරවයක් ශාසනයට කරන්නේ. බුදුන් වහන්සේ ප්‍රතිපත්තිය මා පුදන්නෝ වෙති කියනකොට දැන් හිතන් ඉන්නවා මේ අර බුදුන් කෙනෙක් ලෝකේ පහළ වෙන්නත් කලින් තිබුණු පංචශීලය තමයි ප්‍රතිපත්තිය කියලා. අබුද්ධෝත්පාද කාලවලත් පංචශීලයේ තියෙනවා. මහා මායා දේවියත් සිද්ධාර්ථ කුමාරයා උපදින්නත් කලින් පංචශීල රැක්කා. ওই පංචශීලයේ නෙමෙයි ප්‍රතිපදාව කියන්නේ.
ප්‍රතිපදාව කියන්නේ මේ සිත හැදෙන හැටි දකින්න එකයි ප්‍රතිපදාව තුල තියෙන්නේ. මේ සිත කියන්නේ කුමක්ද? සිතට එන අරමුණ. සිතට එන අරමුණ බාහිර ලෝකෙන් එන්නේ. බාහිර ලෝකෙන් එන අරමුණ සත්‍ය නෙමෙයි කියලා දකින්න එකයි ප්‍රතිපදාව. ඒකයි සීලේ. ඒ සීලේ රකින්න ඉන්ද්‍රිය සංවරයක් ඕනි. ඒකයි ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීලේ පිහිටනවා කියන්නේ. සීලේ පටිච්චාය නරෝ සපන්නෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්ඛු කෝ ඉමං විජටේ ජටා කිව්වේ ඒකයි. සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ. මේ සීලය කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. ඒ කියන්නේ මේ සිතට අරමුණක් එනවා. ඔබට දැන් දෙයක් පේනවා. දෙයක් පේනකොට ඔබ කියනවා මේ පොත. ඔබට උදාහරණ ඕන තරම් තියෙනවා. ඒ සද්දයක් එන්න පුළුවන්. ඒ හැම එකක්ම සත්‍යයක් නොවන්නේ කොහොමද කියලා දකින්න ඕනි. අන්න එතනට ප්‍රතිපදාව සකස් කරගන්න ඕනි. ඒක කෙනාගේ හැටියට ප්‍රතිපදාව ගැඹුරෙන් ගැඹුරට යනවා. ඒක හදා ගන්න ඕනි එකක්. ඉතින් ඉස්සල්ලාම ඔබ අඩු ගන්න පොඩි දෙයක් මේ බාහිර ලෝකයෙන් සත්‍යයක් නෙමෙයි කියලා දකින ප්‍රතිපදාව. මේ පේනවනේ මේ මගේ හිතන එකක් කියලා. අන්න එතනට හිත පුහුණු කරන එක ඒක පහළම තියෙන්නේ. ඉතින් සමතේ හිත විසිරෙන්න නොදී තියාගන්න ඕනි. හුස්මට හිත පොඩ්ඩක් ඒකාග්‍ර කරගන්න. ඉන්න ඉරියව්වට හිත තියාගන්න. දුවන හිත පොඩ්ඩක් නවත්ත ගන්න. ඊට පස්සේ හිතට එන අරමුණ දිහා බලන්න. බලලා ඒ අරමුණට සත්‍ය දකින්න. ඒ මිදෙන ගමන් මග යන්න. අන්න ප්‍රතිපදාව ඔබ පිළිහිట్లా දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඔබ ගමන් කරනවා. සිතට අරමුණක් එනකොට ඒ අරමුණ සත්‍ය කර ගැනීමයි සමුදේ. දෙයක් ඇත්ත කරගත්තොත් බාහිර තියනවා කියලා ඒ තුල ඔබට තණ්හාව උපදිනවා. ඒකට එක්ක ඇලෙනවා ගැටෙනවා එක්ක ලෝභ දේශ මොහ සිත් උපදිනවා. කර්මය රැස් වෙන්නේ එහෙමුනොත්. හැබැයි ඒ බාහිර ඇත්තක් නෙමෙයි කියලා දැක්කොත් ඔබ සෝවාන් මාර්ගයට එනවා. සෝවාන් මාර්ගය කියන්නේ ඒකයි. බාහිර ඇත්තක් නෙමෙයි කියලා දකින්න එකයි. එහෙම වුණොත් ඒ දැකීමම තමයි ඔබගේ ප්‍රතිපදාව. ඒ සෝවාන් මාර්ග ඥාන ප්‍රතිපදාව. එහෙම වුණොත් ඔබ ඒක සත්‍ය නෙමෙයි කියලා දකින්න තැන නිරෝධයට යනවා. අන්න බාහිර දෙයක් හම්බු වීමම සමුදයයි. ඒ හමු වීම තුළ හටගන්නේ දුකයි. සුඛ දුක්ඛං දුක දුක්ඛං. අන්න සමුදය සත්‍ය. අන්න හටගත්තා දුක සත්‍ය. හැබැයි ඒකට රැවටුනේ නැත්නම් අන්න නිරෝධ සත්‍ය. රැවටුනේ නැත්තේ සත්‍ය පෙන්නපු නිසායි අන්න මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍ය මේ සිතට එන හැම අරමුණකම තියෙනවා. මහා උපදේශ හතරට ගලපලා මෙන්න මේ විදිහට බණක් කියන්න බැරි නම් අනේ හාමුදුරනේ වැඳලා කියන්නම් බණ කියන්න යන්න එපා. ශාසනයට නිගා කරන්න එපා. ඉස්සලා ධර්මය අවබෝධ කරගන්න. ධර්ම අවබෝධය කරගන්න නැතුව ධර්ම දේශනා කරන්න බෑ. තමනු දෘෂ්ටියේ වැටිලා අසරණ බෞද්ධ සමාජ දෘෂ්ටිගත කරලා මහා පාප කර්මයට අත ගහන්න එපා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපේ ශරීර කුඩුත් කොයි මොහොතේ හෝ පොළොවට පස් වෙලා යාවි. නමුත් මේ සත්‍ය අපි කතා කරනවා කතා කරන්නම ඕනනේ. අපි නිහඬව හිටියයි කියලා ඉතින් දෙයක් නැහැනේ හම්බ වෙන දෙයක් නැහැනේ. බලන්න මේ විද්‍යුත් මාධ්‍යවල නාලිකාවල තමන්ගේ රූපේ තරඟයට දාගෙන රූපේනකම් බලන් ඉන්නේ හරිය නිකන් මේ හාමුදුරුවෝ ආධ්‍යාත්මිකව පිරිහිලානේ. තමන්ට බණක් හම්බ වෙනකම් බලන් ඉන්නවා. තමන් මේ හැමතැනම ප්‍රධානියා වෙන්න දඟලනවා. තමන් තමයි මේ දන්නේ කියලා හිතනවා. ඉතින් අන්තර මුදන වෙන්න දඟලනවා. හැමතැනම තමන්ගේ ප්‍රසිද්ධියනේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ හැමෝම. මේ අපි මේ සමාජයේ අද ප්‍රසිද්ධයි කියන භික්ෂුන් වහන්සේලා පවා නාඩගමක් නේ නටන්නේ. එහෙම බැලුවාම බොහොම සුළු පිරිසයිනේ ඔතනින් මිදිලා ඉන්නේ. බොහොම සුළු පිරිසක් අපේ භික්ෂුන් වහන්සේලා ওই තරඟට යන්නේ නැහනේ. එයා උගත් ආධ්‍යාත්මික දියුණු භික්ෂුන් වහන්සේලා ওই තරඟට යන්නේ නැහැ. ලැජ්ජයි. මේක බුද්ධ ආගම නෙමෙයි කියලා දන්නවා. මේක බුද්ධ ධර්මය නෙමෙයි කියලා උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලා ඈත්ලා ඉන්නවා. නමුත් මේ බාල බොළඳ පටු ලාභ කීර්ති ප්‍රශංසා පස්සේ දුවන අර කෙලස් ගොටු වගේ සමහර අය මේ බැබලෙමින් මේ මුළු සමාජෙම ඒ අය තමයි ඉස්මතු වෙලා ඉන්නේ. ඒ අය ධර්මයේ නෙමෙයි දේශනා කරන අධර්මයේ. මුළු සමාජෙම එකෙන් මහා වියවුලකට වැටිලා.
මේවා දකින්න ඇස් ඇත්තෝම දකිත්වා කියන වගේ මුළු සමාජයටම සත්‍ය ධර්මයේ දේශනා කරන්න. පටිච්චසමුපාදයේ අමාරු ධර්මයක් නෙමෙයි. පටිච්චසමුපාදය තුල තියෙන මේ ආයතන ටික ගැට ගැහෙන හැටි. පටිච්ච වෙන හැටි. මේ අවිද්‍යාව නිසා තමයි මේ මොහොතේ බාහිර ඇත්ත වෙලා තියෙන්නේ. සංඛාරා. සංඛාරා කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා නොදන්න කම තමයි මේ තියෙනවා කියලා ගත්තකම. ඒකයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. සංඛාර පත්‍ය විඥාන ඒ නිසා තමයි ඔබ දැනගෙන තියෙන බාහිර දෙයක් තියෙනවා කියලා. විඥාන පත්‍ය නාම රූප ඕක තමයි ඔබ ඇස්සරලා බලන්නේ නාම රූප. නාම රූප පත්‍ය සලආයතන කියන්නේ ඔය ඇස්සරලා බලලා ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක. ඔය පටිච්ච සමුප්පාද තමයි මේ කියන්නේ. සලආයතන පත්‍ය පස්සෝ කියන්නේ අන්තිම මනසින් ඕකම මනසිකාර කරමින් ඔබ තණ්හා ළඟම ප්‍රපංච කරමින් ඔතන ඔය කරන්නේ නැවත නැවත මනෝමයෙන් ඒවත් සිතුවිලි බවට අபிසංකරණය කරන එක ඔබට අන්තිම කර්මපතයක් විදිහට විපාක දෙනවා. ඒකයි සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාජරා මරණ ශෝක පරිදේ ඔබ අන්තිමටම අඬන්නේ වැළපෙන්නේ ඔබට අන්තිමට මේ දුක් දුන්නස් ගොඩක් තියෙන්නේ ඔබ මේ වලලතෝනි දෙන්නේ ඔබ මේ ආධ්‍යාත්මිකව පිරිහිලා තියෙන්නේ මෙන්න මේ සත්‍ය ඔබට හරියට දේශනා කළා නැති නිසා මේ සිතේ සත්‍ය දේශනා කරනවා නම් කවුරුවත් අඬන්න අවශ්‍ය නැහැ. කොයිතරම් මේ මලමිනි ඇදගෙන වැටුණත් මේ සත්‍ය බුදුන් වහන්සේ අන්තිම මහා පිරිණි මංචකයේ අන්තිම මොහොතේ බුදුන් වහන්සේ කියනවා මේ සත්‍ය ධර්මයේ චුට්ටක් හරි යමකට සැකයක් තියෙනවා අහන්න මං ඒක විසඳන්න ඒ මොහොත ගත කරනවා. මේකයි බුද්ධ වචනේ. දුර්ලභං මනුස්සත්වං දුර්ලභං ශන සම්පත්තිං දුර්ලභං සද්ධම්මං ශ්‍රවණං. ඒ සද්ධර්මයේ දුර්ලභයි. අද ගිරව් වගේ කියව යන එක සද්ධර්මයේ නෙමෙයි. ඒ බාල බොළඳ බණ අහන්න යන්න එපා. පින් සිද්ධ වෙයි. මුළු සමාජයේ බෞද්ධ සමාජයටම තවත් දුරටත් මිත්‍යා දෘෂ්ටියේ ගැට ගැහෙන්න දුකට වැටෙන්න තවත් මේක පැටලෙන්න යන්න එපා. නිවැරදි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බාහිර ඇත්තක් නොවන බව අවබෝධ කරගන්න ඔබ නියත සම්බෝධි පරායන වෙනවා. නියත වශයෙන්ම ඔබ සුගතියේ උපදින්නේ හේතු වෙනවා. ඔබ දුගතියට වැටෙන්නේ නැහැ. හැබැයි ඔය දිව්‍ය ලෝක යන්න දෙන දානවල ඔබ දුගතියට වැටෙන හේතු තියෙනවා. ඒකට හේතුව ඔබගේ තුල තියෙන ගනුදෙනුවක්. ඔබ හදන්නේ මීට වැඩිය හොඳ සබයි කියන්නේ රාගයේ, ද්වේෂයෙන් ඔබ දෙන දානේ, මිත්‍යා දෘෂ්ටිය දෙන දානේ දුගතියට හේතු වෙන්නේ. මල්ලිකා දේවිය අසිදිසි මහා දානේ දුන්නා කොහෙද ගියේ? දුගතියට නෙමෙයිද? අශෝක අධිරාජ්‍ය 84000ක් වේර විහාර හැදුවා කොහෙද ගියේ? දුගතියට නෙමෙයිද? මේ ධර්මයේ තුල සුගතියට සම්බෝධි පරායන වෙන එකම එක දෙයයි තියෙන්නේ. ඒ තමයි මේ ධර්මයේ ශ්‍රවණය කළා මේ ධර්මයේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න එක. ඒ තුලින් තමයි සම්මා සම්බුද්ධත්වයට ඒ තුලින් තමයි ඔබ එන්නේ නියත සම්බෝධි පරායනයට. ඒ තුලින් තමයි ඔබට පුළුවන් වෙන්නේ සුගති පරායන වෙන්න. ඔබ සෝවාන් වෙන්නම ඕනේ. ඔය බාහිර ඇත්තක් නෙමෙයි කියලා ඔබ දකින්න එකම සෝවාන් මාර්ගඥානෙ තුලම ඔබ සුගති පරායන වෙනවා. ඔබගේ සිත නිවෙනවා. පුරුදු වෙලා බලන්න. ටිකෙන් ටික ඔබ පුරුදු කරනකොට ඔබට වැටහෙවි. ඔබ දාන දෙන එක නවත්තන්න නෙමෙයි කියන්නේ. ඔබ ඔය ආමිස පූජා නවත්තන්න නෙමෙයි කියන්නේ. ඕකේ සාමාන්‍යයෙන් සිතේ සමනය වීමක් තියෙනවා. ඒ සමනය වීම ධර්මයේ නෙමෙයි. ඒ සිත සමනය වීම නිවීම අවශ්‍යයි ධර්මයට. ඒක නිසා ඒක ධර්මයේ තුලින් කරන්න පුළුවන් විදිහකුත් තියෙනවා. ඊට පස්සේ ඔබ මේ ධර්මය අවබෝධ වෙනකොට ඒ මට්ටම අනුව ඔබ තේරුම් ගන්නවා මේ බාහිර නෙමෙයි මගේ සිත කියලා. එතකොට ඔබ මගේ සිත කියලා දැනගනිමින් ඔය සියලු දේවල් කරන්න. සිත පිරිසිදු වෙන ඔබට දැනේවි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. මේ තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. සබ්බ පාපස්ස අකරණං කියන්නේ සිතට එන සියලු සිතුවිලි අකුසල් සිත්. අපි ඉන්නේ කාම භූමියේ රාග දේශ මොහ සිත් අපිට උපදින්නේ අකුසල් සිත්. කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ මේ සිතට එන හැම සිතක්ම බාහිර ඇත්ත කරගෙනයි එන්නේ. ඒක ඇත්තක් නොවන බව දැකීමයි කුසලස්ස කියන්නේ උපසම්පදා කියන්නේ. ඒතර සචිත්ත පරියදමන මේක සිත දමනය කරගන්න ඕනේ. මේක එනේන අරමුණ දැකලා මිදෙන්න ඕනේ. අන්න සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේයි ඒ තම් බුද්ධානුශාසන.
මේ බුද්ධ ස්වභාවය තමයි මේ දකින්නේ හැම මොහොතෙම ඔබ මේ සිතේ සිතුවිලි වලින් මිදෙන ස්වභාවය තමයි බුද්ධ ස්වභාවය. ඒ බුද්ධ ස්වභාවය දකින්නයි මේ සියලු දේශනා ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි යන්නේ කොතනටද එතකොට මේ සිතුවිලි ගින්නෙන් මිදිලා මේ සිතුවිලි වලට රැවටෙන්නේ නැතුව සිතුවිලි වලින් මිදිලා බුද්ධ ස්වභාවයට අනුගත වෙන්නයි. ඒකයි නිවන් මඟ කියන්නේ. මේ සිතුවිලි ගින්නෙන් මිදීමයි අපේ ගමන් මඟ. මේ සිතුවිලි ගින්නක් අපිට පත්තු වෙනවා. ඒ ගින්න නිවීමයි නිවන කියන්නේ. ඒ ගින්න තුල අපිට දුකයි තියෙන්නේ. ඒ ගින්න නිවීම තුලයි දුකින් මිදීම තියෙන්නේ. අනිච්චාවත සංඛාරා උපාදවයි ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝ කිව්වේ යන්නේ ඒ නිසයි. අනිච්චාවත සංඛාරා සියලු සිතුවිලි අනිච්චාවත සියලු සිතුවිලි අනිච්චාවත සංඛාර මේ බාහිර ඇත්තයි කියලා තියනවා කියලා ගත්ත සංඛාරයේ සියලු සිතුවිලි වල තියෙන සංඛාරය අනිත්‍යයි සත්‍යක් නෙමෙයි. අනිච්චාවත සංඛාර උපාදවයි ධම්මිනෝ ඉපදෙන සිත ඒ ධම්මිනෝ ධර්මතාවය දකින්න. සත්‍ය ධර්මතාවය උපාදවය ධම්මින උපච්චිත්ත නිරුද්ධಂತಿ එතන දකින්න. තේසං උපසමෝසුකෝ අන්නේ කෙනා සාන්ත සුවයටපත් වෙනවා. අන්නේ එලෙසයි සාන්ත සුවයටපත් වෙන්නේ. ඒ රහතන් වහන්සේලාගේ සිතේ ස්වභාවය ඒ ගමන් මඟ පෙන්නනවා. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා ඒත් ඒකමයි. ඒ වගේම තමයි සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අතිනිබ්බන්ති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා කියන්නේ. සබ්බේ සංඛාරා සියලු සිතුවිලි අනිත්‍යයි. ඒ බාහිර තියනවා කියලා ගත්ත තැනයි සිතුවිලි තියෙන්නේ. ඒවා ඇත්තක් නෙමෙයි. යථා භූත ඥාණයෙන් එක දකින්න සත්‍ය යථා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ දුකෙන් මිදෙන එකම මඟ එයයි. ඒ සමග්ගෝ විසුද්ධිය. බලන්න බුදුන් වහන්සේ අපි ඒකයි කිව්වේ බුදුන් වහන්සේ මේ හැම තැනම කියන්නේ මේ බාහිර සත්‍යක් නොවන ආකාරයමයි. ඒකෙන් මිදෙන හැටි කියන්නේ. ඒකෙන් මිදුනොත් යා සාන්ත සුවයටපත් වෙනවා කියලායි කියන්නේ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතය වුණු තැන ඒ සාන්ත ප්‍රණීත සුවයටපත් වෙනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ උපදි මේ දක්වා අල්ලගෙන තියෙන උපාදාන වූ දේවල් පටිනිස්සග්ගයට අත්හැරීමට යනවා. විරාගෝ නිරෝධෝ නිබ්බානෝ අන්නේ කෙනාගේ ආශ්‍රව කෙලෙස් ෂේවිගෙන විරාගෝ නිරෝධෝ නිබ්බානෝ නිවනටපත් වෙනවා. මෙයයි නිවන් මඟ. ඒ හරිම ඍජුයි, හරිම පැහැදිලි, කිසිම පටලැවිල්ලක් නැහැ. ඕනම කෙනෙකුට පැහැදිලි කළ හැකියි. ධර්මය අවබෝධ කරගෙන ධර්ම දේශනා කරන්න. අපේ සියලුම භික්ෂු භික්ෂුණී සියලුම සිවණ පිරිසටම මේ ධර්මයේ විවෘතයි. සිතක් තියෙනවා නම් මිදීමකුත් තියෙනවා. මේකට වයසක් නැහැ, ගැහණු පිරිමි ભેදයක් නැහැ. හැමෝටම හැකියාව තියෙනවා සිතින් මිදිලා මේ සියලු දුකෙන් මිදෙන්නට. ඒ නිවන් මඟ හැමෝටම විවෘතයි. හැමෝටම තෙරුවන් සරණයි.